අද ඉඳන් ඉස්සරහට කොරියානු හෝඩිය ගැන ඉගෙන ගන්න පොඩි වීඩියෝ ලෙසන් සීරීස් එකකින් අපි අද බලමු කොරියානු භාෂාව සහ සිංහල භාෂාව කොහොමද වෙනස් වෙන්නේ ඊළඟට කොරියානු හෝඩිය මොන වගේ කොටස් වලින්ද සමන්විත වෙන්නේ කියලා. රයිට්. මුලින්ම මම කතා කරොත් භාෂාව ගැන. භාෂාවක් කියන එක ඕනම රටකට පොදු දෙයක්. ඒ කියන්නේ අපේ sannivedana මාධ්‍ය තමයි භාෂාව. ඒතර අපේ ලංකාවේ සිංහල භාෂාව කතා කරනවා වගේ අපි කොරියාවට ගියාම කොරියානු භාෂාව තමයි කතා බහ කරන්නේ. එතකොට මේ ඕනම රටක භාෂාවක් නිර්මාණය වෙන්නේ අපි කියනවා හෝඩියෙන් කියලා. හෝඩිය. ඒතර සිංහල භාෂාව නිර්මාණය වෙන්නේ සිංහල හෝඩියෙන් වගේ. මේ කොරියානු භාෂාව නිර්මාණය වෙන්නේ කොරියානු හෝඩියෙන්. ඒතර අද අපි මුලින්ම ඉගෙන ගමු සිංහල හෝඩිය සහ කොරියානු හෝඩියේ වෙනස්කම් මොනවාද? ඊළඟට කොරියානු හෝඩියේ විශේෂත්ව මොනවාද? ඊළඟට මේ කොරියානු හෝඩියේ තියෙන එක් එක් කොටස් සහ ස්වර ව්‍යංජන ගණන මොන වගේද තියෙන්නේ? ඒ වගේ දේක් අපි ඉස්සරහට අද ඉඳන් ඉස්සරහට ඉගෙන ගන්න යනවා. රයිට් අපි බලමු. මුලින්ම කොරියානු භාෂාවට කොහොමද කොරියන් වලින් කියන්නේ කියලා. අපි කොරියානු භාෂාව ගත්තොත් කොරියානු භාෂාවට අපි නම් දෙකක් භාවිතා කරනවා. එකක් හංගුක් මල් අනිත් එක හංගුගෝ. මේ හංගුක් මල් සහ හංගුගෝ කියන මේ වචන දෙකම අපි භාවිතා කරන කොරියානු භාෂාවට. මේ මල් කියන කොරියන් වචනේ අර්ථෙත් භාෂාව කියන එක මේ ඕ කියන කොරියානු වචනේ අර්ථය භාෂාව. එතකොට හංගුගෝ කොරියානු භාෂාව කොරියාවේ තියෙන භාෂාව. අපි උතෙන්ට ඉල්බොන් කියලා දැම්මොත් මෙතෙන්ට. එතකොට එනවා අපිට ඉල්බොනෝනේ ජපන් භාෂාව. උතෙන්ට අපි චොංගු ගෙනත් දැම්මොත් චොංගුගෝ චීන භාෂාව. ඒ වගේ අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. මේකත් එහෙමයි. මල් කියන්නේ භාෂාව. හංගුක් කියන්නේ කොරියාවේ. එතකොට කොරියාවේ තියෙන භාෂාව හංගුක් මල්. ඒතර මෙන්න මේ වගේ හංගුක් මල් සහ හංගුගෝ කියන මේ නම් දෙකෙන්ම කොරියානු භාෂාව හඳුන්වනවා. එතකොට මේ ඕනම භාෂාවක් මං කිව්වා නිර්මාණය වෙන්නේ හෝඩියෙන් කියලා. එතකොට කොරියානු භාෂාව නිර්මාණය වෙන කොරියානු හෝඩිය. මේ කොරියානු හෝඩියට නිර්මාණය කරේ මේ කොරියානු හෝඩිය නිර්මාණය කරේ අපි කිව්වා සේජෝන් කියන රජතුමා. කවුද? සේජෝන් රජතුමා. සේජෝන් 1 කියලා කියනවා. 1 කියන්නේ කිං කියන අදහස. රජතුමානේ. එතකොට සේජෝන් 1 සේජෝන් රජතුමා තමයි මේ කොරියානු හෝඩිය නිර්මාණය කළා. ඒකට නමක් දැම්ම හංගල් කියලා. හංගල්. ඒතර අපි කොරියානු හෝඩියට නමක් කියනවා හංගල් කියලා. ඊට සිංහල හෝඩිය ගැන කතා කරොත් අපේ සිංහල හෝඩිය ප්‍රධාන කොටස් දෙකයි. මොනවාද? ස්වර සහ ව්‍යංජන නේ. ස්වර සහ ව්‍යංජන ප්‍රධාන කොටස් දෙකයි. හැබැයි කොරියානු හෝඩිය දිහා වල පොඩ්ඩක් සැලකිලිමත්ව බැලුවොත් උදාහරණයක් පේනවා මේ කොරියානු හෝඩිය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. සිංහල හෝඩිය ආයි මම මතක් කළා ප්‍රධාන කොටස් දෙකයි මොනවාද? ස්වර සහ ව්‍යංජන. හැබැයි කොරියානු හෝඩිය ප්‍රධාන කොටස් තුනයි. ස්වර ව්‍යංජන වලට අමතරව හල්ලකුරු කියලා තවත් ප්‍රධාන කොටසක් මේ කොරියානු හෝඩිය අන්තර්ගත වෙනවා. ඊළඟට දෙවෙනි වෙනස්කම් බලන්න සිංහල හෝඩියේ ස්වර සහ ව්‍යංජන ආයේ මේ වගේ අණු කොටස් වලට බෙදෙන්නේ නැහැ. නමුත් කොරියානු හෝඩියේ ස්වර සහ ව්‍යංජන ගත්තොත් නැවත මේ ස්වර අණු කොටස් දෙකකට බෙදෙනවා. මූලික ස්වර, සංයුක්ත ස්වර. ව්‍යංජනත් එහෙමයි. මූලික ව්‍යංජන, සංයුක්ත ව්‍යංජන කියලා අණු කොටස් දෙකයි. එතකොට ස්වරවල පළවෙනි කොටස මූලික ස්වර ගත්තොත් මේවා ගානේ 10ක් තියෙනවා. ව්‍යංජන ඊළඟට සංයුක්ත ස්වර ගත්තොත් මේවා ගානේ 11ක් තියෙනවා. එතකොට ස්වර අණු කොටස් දෙකකට බෙදෙනවා. මොනවාද? මූලික ස්වර 10ක් සහ සංයුක්ත ස්වර 11ක්. ඊළඟට ව්‍යංජන ගත්තත් එහෙමයි. ව්‍යංජන මේ විදිහට අණු කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි කොටස මූලික ව්‍යංජන, ඊළඟ කොටස සංයුක්ත ව්‍යංජන. මේ මූලික ව්‍යංජන 14ක් තියෙනවා, සංයුක්ත ව්‍යංජන 5ක් තියෙනවා කියලා අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. එතකොට මේ වගේ ව්‍යංජන 19කින් තමයි කොරියානු හෝඩිය හැදිලා තියෙන්නේ. ඒ වගේම ස්වර කීයක් තියෙනවද? 10 11යි ස්වර 21ක් තියෙනවා. ව්‍යංජන 19ක් තියෙනවා. ඊළඟ මේ හල්ලකුරු කියන එක ගැන අපි චුට්ටක් කතා කරමු. සිංහල හෝඩිය හල්ලකුරු නැද්ද? නැත් කියනවනේ. අම්මා කියද්දි අල්මා යන්නක් වෙනවා. තාත්තා කියද්දි අල්තා යන්න. අක්කා කියද්දි අල්කා යන්න. අයියා කියද්දි අල්ලයා යන්න. මේ ඔක්කොම හල්ලකුරු. මේ ඔක්කොම හල්ලකුරු. එතකොට මේ වගේම කොරියානු හෝඩියේ හල්ලකුරු ශබ්ද 7ක් අපි ඉස්සරහට ඉගෙන ගන්න. ඒතර සිංහල හෝඩිය හල්ලකුරු නෑ නෙමෙයි. සිංහල හෝඩිය හල්ලකුරු තියෙනවා. හැබැයි සිංහල හෝඩිය නිර්මාණය කරද්දී මේ ස්වර ව්‍යංජන වලට වගේම හල්ලකුරු කියන එකට ප්‍රධාන තැනක් දීලා නැහැ. රයිට්. මම හිතනවා පුතාලට පොඩි දලා අදහසක් දැන් ඇති කියලා කොරියානු හෝඩිය සම්බන්ධව. දැන් ඔයාලට පුළුවන් මේ නෝට් එක වාගේ පොතේ සටහන් කරගන්න. ඊට පස්සේ අපි යනවා මේ එක් එක් කොටස්. අද අපි කතා කරන ස්වරවල පළවෙනි කොටස මූලික ස්වර 10 සහ ව්‍යංජන වල පළවෙනි කොටස වන මූලික ව්‍යංජන 14 කොහොමද ලියන්නේ? මේ ශබ්ද මොනවාද? ලියන ක්‍රමය මොනවාද කියලා. රයිට්. මම පොඩි වෙලාවක් දෙන්නම් මේ ටික පුළුවන් ඔයාලට ලියා ගන්න.
right මම හිතනවා ඔයාලා මේ නෝට් එක ලියා ගන්න ඇති කියලා. දැන් මම ආයි මේක ගැන කියලා දෙන්නම් ඊළඟ කොටසට යන්න කලින්. මොකක්ද අපි දැන් අද දවසේ ඉගෙන ගන්නේ කොරියානු හොඩියේ පළවෙනි කොටස. කොරියානු හොඩිය සහ සිංහල හොඩිය කොහොමද වෙනස් වෙන්නේ? මොන වගේ වෙනස්කම්ද තියෙන්නේ? ඊළඟට අපි යනවා ඉගෙන ගන්න කොරියානු හොඩියේ සම්මානීයතාව වෙලා තියෙන්නේ මොන වගේ කොටස් වලින්ද කියලා. ඊළඟට ඒ එක් එක් කොටස් ගැන අපි ඉස්සරහට කතා කරන්න යනවා. right මම ආයි පටන් ගත්තොත් කොරියානු භාෂාවට අපි නම් දෙකක් ඉගෙන ගත්තා. පළවෙනි නම හංගුක් මල්, අනිත් නම හංගුගෝ. ඒතර හංගුක් මල් හංගුගෝ කියලා හඳුන්වන කොරියානු භාෂාව. ඊළඟට මම පුතාලට කිව්වා මේ භාෂාව හැදෙන්නේ මොකෙන්ද? කොරියානු භාෂාව නිර්මාණය වෙන කොරියානු හොඩිය. කොරියානු හොඩිය. ඒතර මේ කොරියානු හොඩිය කවුද හැදුවේ කියලා කිව්වොත් අපි කිව්වා සේජොන් කියන රජතුමා. කොරියානු හොඩිය නිර්මාණය කරේ සේජොන් රජතුමා. කොරියානු හොඩිය හදලා ඒකට නමක් දැම්ම මොකක් කියලාද? හංගල් කියලා නමක් දැම්ම. හංගල්. ඊළඟට මම කිව්වා අපේ සිංහල හොඩියයි මේ කොරියානු හොඩිය වෙනස්කම් ටිකක් බලමු කියලා. සිංහල හොඩිය නම් ප්‍රධාන කොටස් දෙකයි. ස්වර සහ ව්‍යංජන කියන එකනේ. නමුත් කොරියානු හොඩිය ගත්තොත් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මොනවාද? ස්වර, ව්‍යංජන සහ හල්ලකුරු කියලා. ප්‍රධාන කොටස් තුනයි. ඊළඟට අපි දැක්ක පළවෙනි විශේෂත්වය තමයි සිංහල හොඩියේ කොරියානු හොඩියේ. සිංහල හොඩියේ ප්‍රධාන කොටස් දෙකක් වුණාද? කොරියානු හොඩියේ ප්‍රධාන කොටස් තුනයි. මේ හල්ලකුරු කියන එක විශේෂත්වයක්. ඒක ප්‍රධාන කොටසක් විදිහට කොරියානු හොඩියේ නම් කරලා තියෙනවා. ඊළඟ දෙවෙනි විශේෂත්වය තමයි අපි දැක්කා මේ ස්වර සහ ව්‍යංජන ගත්තොත් සිංහල හොඩියේ ස්වර සහ ව්‍යංජන වලට වඩා පොඩක් වෙනස්. මොකක්ද වෙනස්කම? ස්වර කියන එක අනු කොටස් දෙකකට බෙදෙන මූලික ස්වර සහ සංයුක්ත ස්වර කියන. ව්‍යංජන කියන එකත් අනු කොටස් දෙකකට බෙදෙන මූලික ව්‍යංජන සංයුක්ත ව්‍යංජන. ඒතර මූලික ස්වර 10ක් තියෙනවා කියලා අපි කතා කරනවා. සංයුක්ත ස්වර 11ක් තියෙනවා කියලා අපි කතා කරනවා. ඒතර ඔක්කොම ස්වර ගානනේ මේ දෙක එකතුව 10 11 කීයද? 21. ව්‍යංජන ගත්තත් එහෙමයි. ව්‍යංජන අතර ස්වර විදියටම අනු කොටස් දෙකකට බෙදෙනවා. මූලික ව්‍යංජන 14ක් සහ සංයුක්ත ව්‍යංජන 5ක්. ඒතර මේ දෙක එකතුව තමයි සම්පූර්ණ ව්‍යංජන ගාන 19. මේ හල්ලකුරු ගැන පොඩි අදහසක් දුන්නොත් ඔයාලට හල්ලකුරක් කියන්නේ මොකක්ද? ඔන්න මේ ව්‍යංජනයක් හල් කරාම තියෙන හල් શબ્දය. ඒතර සිංහල භාෂාවේ හල්ලකුරු තියෙනව නැත්තේ නෑ. ඒක නිසා තමයි අපිට අම්මා, තාත්තා, අයියා, අක්කා, මල්ලෝ වගේ වචනවල හල් શબ્ද ලියන්න පුළුවන්. ඒතර සිංහල හොඩියේ හල්ලකුරු නෑ කියන එක නෙවෙයි. තියෙනවා. හැබැයි ප්‍රධාන කොටසක් විදිහට සලකලා නැහැ. නමුත් කොරියානු හොඩියේ මේ හල්ලකුරු වලට ස්වර ව්‍යංජන වලට වගේම ප්‍රධාන තැනක් දීලා තියෙනවා. එතකොට හල් ශබ්ද 7ක් අපි ඉස්සරහට කොරියානු හොඩියේ ඉගෙන ගන්නවා. right. අපි යනවා ඊළඟට අද ඉගෙන ගන්න මේ ස්වරවල පළවෙනි කොටස මූලික ස්වර 10 කොහොමද ලියන්නේ? මේ වගේ ශබ්ද මොනවාද කියලා. අපි බලමු මේ කොටස දැන්. අපි දැන් බලමු කොරියානු හොඩියේ ස්වරවල පළවෙනි කොටස වන මූලික ස්වර කොහොමද ශබ්ද කරන්නේ සහ ලියන විදිය ගැන. ඊට කලින් පොඩි දෙයක් ඔයාලට කියන්න ඕන. ස්වර වලට අපි නමක් කියන කොරියන් වලින් මොම් කියලා. මොම්. මේ තියෙන එක ලියන විදිය. ස්වර වලට අපි නමක් කියන මොම් කියලා. මේක ශබ්ද කරන මොම්. එතන මේකෙම පළවෙනි කොටසනේ අපි කතා කරන්නේ මූලික ස්වර. මූලිකයට අපි කොරියන් වලින් නමක් කියන කිබොන් කියලා. කිබොන්. එතන කිබොන් මොම් කියන්නේ මූලික ස්වර. මූලික ස්වර. අපි කලින් ඉගෙන ගත්තා මූලික ස්වර කොරියානු හොඩියේ 10ක් තියෙනවා කියලා. අපි දැන් මේ කොරියානු හොඩියේ තියෙන මූලික ස්වර 10 මුලින්ම ලියන විදිය සහ ශබ්ද කරන විදිය බලමු. right. පළවෙනි මූලික ස්වරය කොරියානු හොඩියේ පළවෙනි මූලික ස්වරයේ ශබ්දය ආ. අපි කියනවා පළවෙනි මූලික ස්වරයේ ශබ්දය කොරියානු හොඩියේ ආ. ආ ලියන්නේ කොහොමද කිව්වොත් මෙහෙම උඩ ඉඳන් පහළට එරි කෑල්ලයි වමේ සිට දකුණට පොඩි එරි කෑල්ල. උඩ ඉඳන් පහළට එරි කෑල්ලක් සහ වමේ ඉඳන් දකුණට පොඩි එරි කෑල්ල. ඊළඟට අපි ඊළඟ ස්වරයේ ශබ්ද කිව්වොත් යා. යා කොහොමද ලියන්නේ? උඩ ඉඳන් පහළට එරි කෑල්ලක් සහ වමේ ඉඳන් දකුණට පොඩි එරි කෑලි දෙකක්. වමේ ඉඳන් දකුණට පොඩි එරි කෑලි දෙකක්. ඊළඟට ඕ මේ ස්වරය කොහොමද ලියන්නේ කිව්වොත් වමේ ඉඳන් දකුණට පොඩි ඉරක් සහ උඩ ඉඳන් පහළට ඉරක් තමයි මේ ඕ කියන ස්වරේ ලියන විදිහ. එතකොට මේක දිගයි මේක කොටයි. ඊළඟ ස්වරයේ ශබ්ද යෝ. යෝ කොහොමද ලියන්නේ? වමේ ඉඳන් දකුණට පොඩි ඉර කෑලි දෙකයි ඉහළ සිට පහළට ඉරයි. ඊළඟ එකේ ශබ්ද මේක තුන්වෙනි ස්වරය ඕ. හැබැයි පස්වෙනි එක ඒක ඇදෙනවා ඕ කියන ස්වරය කොහොමද ලියන්නේ? ඉහළ සිට පහළට පොඩි ඉරයි වමේ සිට දකුණට ඉරයි. ඕ. ඊළඟ හයවෙනි එක අපි කියනවා යෝ කියලා. මේක ශබ්ද යෝ. යෝ ලියන්නේ උඩ ඉඳන් පහළට මේ වගේ ඉරි කෑලි දෙකයි වමේ ඉඳන් දකුණට ඉරයි. උඩ ඉඳන් පහළට පොඩි ඉරි කෑලි දෙකයි වමේ ඉඳන් දකුණට ඉරයි. ඊළඟ එක ඌ ලියන්නේ වමේ ඉඳන් දකුණට ඉරයි උඩ ඉඳන් පහළට ඉරි කෑලි. ඊළඟ එක යූ වමේ ඉඳන් දකුණට ඉරයි උඩ ඉඳන් පහළට ඉරි කෑලි දෙකයි.
ඊළඟ 9 වෙනි ස්වරයේ ශබ්දය අ. බලන්න පළවෙනි මූලික ස්වරයේ ශබ්දය ආ. මේක අ ලියන්නේ වමේ සිට දකුණට පොඩි ඉරක්. වමේ සිට දකුණට. ඊළඟ 10 වෙනි මූලික ස්වරයේ ශබ්දය ඊ ලියන්නේ ඉහළ සිට පහළට ඉරක්. ඔන්න අපි දැන් ඉගෙන ගත්තා කොරියානු හෝඩියේ මූලික ස්වර. එහෙනම් කීබෝඩ් මොම්. මේ කීබෝඩ් මොම් වල ශබ්ද 10 මූලික ස්වර 10 ශබ්ද සහ ලියන විදිහ. එතකොට පුතාලට මම කියනවා ඇහෙන්නේ නැති හැමතිස්සෙම ඉහළ සිට පහළට සහ වමේ සිට දකුණට කියලා. මේක තමයි කොරියානු හෝඩියේ ස්වර ලියන සම්මත දිශා දෙක ලෙස හඳුන්වන්නේ. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. මේක තමයි සම්මත දිශා දෙක. right. අපි ආයෙ කතා කරොත් අපි දැන් මේ කතා කරන්නේ මූලික ස්වර. එතන මූලික ස්වර අපි කීයක් තියනවද? 10ක්. මේ තියෙන්නේ මූලික ස්වරවල ශබ්ද 10යි. එතකොට ආ වලින් පටන් ගත්තම ආ, යා, ඔ, යෝ, ඕ, යෝ, ඌ, යු, ඊ. මේ වගේ මූලික ස්වර 10ක් තියෙනවා. දැන් මේක ලියන විදිය ගැන කතා කරොත් මම කියන්නේ ප්‍රධාන සම්මත දිශා දෙකක් තියෙනවා කියලා. ආ කියන ස්වරේ ආ ලියන්නේ ඉහළ සිට පහළට දිග ඉරයි, වමේ සිට දකුණට පොඩි ඉරයි. ඊළඟට යා කියන ස්වරය ලියන්නේ ඉහළ සිට පහළට දිග ඉරයි, වමේ සිට දකුණට පොඩි ඉරි කැලි දෙක. ඊළඟට ඕ කියන ස්වරය ගත්තොත් වමේ සිට දකුණට පොඩි ඉරයි, ඉහළ සිට පහළට දිග ඉරයි. යෝ වමේ සිට දකුණට පොඩි ඉරි කැලි දෙකයි, ඉහළ සිට පහළට ඉරයි. ඊළඟ එක ඕ ඉහළ සිට පහළට ඉරයි, වමේ සිට දකුණට ඉරයි. ඊළඟ එක යෝ ඉහළ සිට පහළට කුඩා ඉරි කැලි දෙකයි, වමේ සිට දකුණට ඉරයි. ඊළඟ එක ඌ වමේ සිට දකුණට ඉරයි, ඉහළ සිට පහළට ඉරි කැලි. ඊළඟ එක යු වමේ සිට දකුණට ඉරයි, ඉහළ සිට පහළට ඉරි කැලි දෙකයි. ඊළඟ එකේ ශබ්දය හොඳට බලන්න. පළවෙනි ස්වරයේ ශබ්දය ආ. මේකේ ශබ්දය වමේ සිට දකුණට ඉරයි. නේ? ඊළඟට අවසාන ස්වරයේ ශබ්දය ඊ. right. මේක දැන් ඔයාලා හොඳට නෝට් එකේ සටහනක් දාගන්න මූලික ස්වර කියලා මේ ටික ලියාගෙන මේ බෝඩ් එකේ තියෙන ටික නෝට් එකක් දාගන්න බලන්න. right. හරි. මම හිතනවා දැන් පුතාලා මේකත් ලියා ගන්න ඇති කියලා. අපි ආයෙ බලමු මේකේ ශබ්ද කරන විදිය. මේකේ ශබ්ද කරන විදිය ඉගෙනගෙන අපි යමු ඊළඟ කොටසට. අපි යනවා මේකෙන් පස්සේ කතා කරන්න ව්‍යංජන වල පළවෙනි කොටස වන මූලික ව්‍යංජන 14. right. අපි අවසාන වශයෙන් මේක ආයෙ ශබ්ද කරමු. ආ, යා, ඔ, යෝ, ඕ, යෝ, ඌ, යු, ඊ. මේ තමයි මූලික ස්වර 10 ශබ්ද. right. අපි යනවා ඊළඟ කොටසට මූලික ව්‍යංජන 14 කොහොමද ශබ්ද කරන්නේ කියලා. right. අපි යනවා ඊළඟට කොරියානු හෝඩියේ ව්‍යංජන වල පළවෙනි කොටස මූලික ව්‍යංජන 14 ශබ්දයන් මොනවාද? ඒවා ලියන්නේ කොහොමද කියලා. ඊට කලින් මම කිව්වොත් ව්‍යංජන කියන එකට අපි ශබ්ද කරනවා කොරියානු හෝඩියේ ව්‍යංජන වලට අපි නමක් කියනවා චවම් කියලා. මොනවාද කොරියානු හෝඩියේ ව්‍යංජන වලට අපි නමක් කියනවා චවම් කියලා තමයි කොරියානු හෝඩියේ ව්‍යංජන හඳුන්වන්නේ. ඒකේ මූලික ව්‍යංජන කොටස නිසා අපි දැන් කතා කරන්නේ මූලිකයට අපි නමක් කියනවා කිබොන්. තර මූලික ව්‍යංජන කිබොන් චවම් කියන මේ මූලික ව්‍යංජන 14 ලියන විදිය සහ ඒ වගේ ශබ්දයන් අපි බලමු. right. පළවෙනි මූලික ව්‍යංජනය ගත්තොත් මේ මූලික ව්‍යංජනයේ ශබ්ද දෙකක් තියෙනවා. කග මේක ලියන්නේ කොහොමද කිව්වොත් මේ වගේ වමේ සිට දකුණට ඉරයි, ඉහළ සිට පහළට ඉරයි. වමේ ඉඳන් දකුණට ඉරයි, ඉහළ සිට පහළට ඉරයි. මේකේ ශබ්දය කග. ඊළඟ දෙවෙනි මූලික ව්‍යංජනයේ ශබ්දය න. උඩ ඉඳන් පහළට ඉරයි, වමේ ඉඳන් දකුණට ඉරයි න. ඊළඟ මූලික ව්‍යංජනයේ ශබ්දය දෙකක් තියෙනවා. තුන්වෙනි එකට තද. මේ විදිහට. වමේ ඉඳන් දකුණට ඉරයි, මෙහෙම. මේ පැත්තට ඉරයි, මෙහෙම. sorry cut. ඊළඟ තුන්වෙනි ව්‍යංජනයේ ශබ්ද දෙකක් තියෙනවා. තද. ඒක ලියන්නේ මේ විදිහට. මේ ආකාරයෙන් තමයි ඒක ලියන්නේ. right.
හතරවෙනි මූලික ව්‍යංජනයටත් ශබ්ද දෙකක් තියෙනවා. ලේර් ලියන විදිය ගත්තොත් මේ පැත්තට ඉරයි පහළට ඉරයි මෙහාට ඉරයි පහළට ඉරයි. මෙතනින් මේ පැත්තට ඉරයි. ලේර්. ඊළඟ එක ම ගත්තොත් ඔය විදියට තමයි ම කියන එක ලියන්නේ. ඊළඟ හයවෙනි මූලික ව්‍යංජනයටත් ශබ්ද දෙකක් තියෙනවා. පබ කියලා. මෙහෙම ඉරි කැලි දෙකක් ගහලා මේ දෙක අපි යාගන්න. පබ. ඊළඟ එක ස මෙහාට ඇලිරයි මෙහාට ඉරයි. ස. right. අපි යන 8 වෙනි මූලික ව්‍යංජනයේ ශබ්දය ගැන කතා කරන්නේ. මේකට ඇත්තටම ශබ්දයක් නැහැ. සාමාන්‍යයෙන් අපි දන්න හෝඩි වල හැම ව්‍යංජනයකටම හැම ස්වරයකටම ශබ්දයක් තිබ්බා. හැබැයි කොරියානු හෝඩියේ මේ අපි දැන් ඉගෙන ගන්න හදන මේ ව්‍යංජනයට අපි කියනවා ශබ්දයක් නැහැ කියලා. ඒක ලියන්නේ කොහොමද? මේ වගේ බිඳු ආකාරය තමයි ලියන්නේ. බිඳු ආකාරයට ලියන්නේ. මේ ව්‍යංජනයට ශබ්දයක් නැහැ. ඇයි මෙහෙම ව්‍යංජනයක් අපිට අවශ්‍ය වෙන්නේ? ඒක අපි ඊළඟ පාඩමේදී කතා බහ කරනවා. right. ඊළඟට අපි යනවා චර්ජ්. කොහොමද ඊළඟ ව්‍යංජනයේ ශබ්ද දෙක මොකක්ද? චර්ජ්. මේ කොහොමද ලියන්නේ? මේ පැත්තට වමෙන් දකුණට ඉරයි, මේ පැත්තට ඇල ඉරයි, මෙහාට ඉරයි. මෙහෙම ඉරයි, මෙහාට පහළට ඉරයි, මෙහෙම ඉරයි. චර්ජ්. ඊළඟට මේක ඡ මහ ප්‍රාණ ඡායන ඡ. මේකම ලියලා මෙහෙම ලියලා මේක උඩින් පොඩි ඉරි කැලක් දැම්මම මේක මහ ප්‍රාණ ඡායන. මේක ක මෙන්න මේක මූලික කයනනේ. මූලික කයන. මේ මූලික කයන ලියලා මේ වගේ පොඩි ඉරක් දැම්මට පස්සේ අපි ඒක හඳුන්වනවා ක මහ ප්‍රාණ කයන. ළඟ මේක ත මහ ප්‍රාණ තයන. මෙන්න ත මේක මූලික තයන නේ. එතන මේක ත මහ ප්‍රාණ තයන. අර මූලික තයන්නම ලියලා පොඩි ඉරි කැලක් වැදින් දැම්මම අපි වෙන එකට මහ ප්‍රාණ තයන කියනවා. ළඟට ප මහ ප්‍රාණ පයන. මේක කොහොමද ලියන්නේ? මෙහෙම ඉරි කැලි දෙකක් ගහලා මේ දෙක යා කරනවා. මේක ප මහ ප්‍රාණ පයන. ඊළඟට හයන් ලියන්නේ මෙහෙම කුඩා ඉරයි දිග ඉරයි මේ වගේ බිඳුව කියන එක. එතන මේක හයන්. right. අපි දැන් මේක බැලුවොත් ආයි මොකක්ද දැන් අපි මේ ඉගෙන ගන්නේ ව්‍යංජන. ව්‍යංජනට අපි නමක් වුණා චාම් කියලානේ. right. ඒකේ පළවෙනි කොටස මූලික ව්‍යංජන කිබොන් චාම්. මේ මූලික ව්‍යංජන 14 තමයි දැන් අපි ඉගෙන ගන්නේ. එතකොට අපි ඉගෙන ගත්ත මේ මූලික ව්‍යංජන 14 අපි දැක්ක විශේෂ ලක්ෂණ ටිකක් නේ. මොකක්ද? මේ ශබ්ද දෙකක් තියෙන ව්‍යංජන කොරියානු හොඩියේ පහක් තියෙනවා. කවුද? කග, තද, ලර, පබ, චජ. වගේ ශබ්ද දෙකක් තියෙන ව්‍යංජන කොරියානු හොඩියේ පහක් තියෙනවා. ඒ වගේ මේ වගේ ච, ක, ත, ප මේ වගේ මහ ප්‍රාණ ව්‍යංජන හතරක් තියෙනවා. හතරක්. ඊළඟට ශබ්දයක් නැති ව්‍යංජනයකුත් තියෙනවා. මේ වගේ විශේෂ ලක්ෂණ කොරියානු හොඩියේ මූලික ව්‍යංජන වල අඩංගු වෙනවා. right. මම හිතනවා මේකත් පුතාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මම ආයි කතා කරොත් අපි පළවෙනි මූලික ව්‍යංජන ශබ්ද කග කොහොමද මේක ලිව්වේ? මේ ආකාරයෙන් න මේ ආකාරයෙන් තද මෙහෙම නේ. ලර මේ විදිහට ම ඔය විදිහට පබ ඔය ආකාරයෙන් ස මෙහාට ඇලිරයි මෙහෙම. ශබ්දයක් නැති ව්‍යංජන අපි ලිව්වා බිඳුව විදිහට. චර්ජ ලියන විදිහ හොඳට බාගන්න. වමේ ඉඳන් දකුණට ඉරයි. ඊළඟට උඩින් ඉඳන් මෙහෙම ඇලිරයි. ඊළඟට මේ මැදින් හරියට මේ පැත්තට ඉරයි. නේ ඡ මහ ප්‍රාණ ඡායන. මේ මූලික ඡායන ලියලා පොඩි ඉරි කැලක් දැම්මම මේක මහ ප්‍රාණ ඡායන වෙනවා. ක මහ ප්‍රාණ කයන. මෙන්න මූලික කයන. මේක ලියලා පොඩි ඉරි කැලක් දැම්මම මේක මහ ප්‍රාණ කයන. මේක ත මහ ප්‍රාණ තයන. මෙන්න මූලික තයන. මේක ලියලා පොඩි ඉරි කැලක් දැම්මම අපි කියන එක මහ ප්‍රාණ තයන. ත මහ ප්‍රාණ පයන. ඉරි කැලේ දෙකයි දෙක යා කරනවා. හයන් ওই ආකාරයෙන් අපි ලියුවා. right. මේකත් මම පොඩි වෙලාවක් දෙන්නම්. ඔයාලා මේකත් නෝට් එකක් දාගන්න බලන්න.
අපි දැන් බලමු අපේ කොරියානු හොඩේ ඊළඟ කොටස වෙන අකුරක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. අපි මීට කලින් ඉගෙන ගත්තා කොරියානු හොඩිය කියන්නේ මොකක්ද, මොන වගේ කොටස් වලින්ද සමන්විත වෙන්නේ. ඊළඟට මේ කොරියානු හොඩියේ ස්වරවල පළවෙනි කොටසේ තියෙන මූලික ස්වර 10 ලියන විදිහ සහ ඒවා ශබ්දය. ඊළඟට අපි ඉගෙන ගත්තා කොරියානු හොඩියේ ව්‍යංජන වල පළවෙනි කොටස වෙන මූලික ව්‍යංජන 14 සහ ඒවා ලියන විදිය. දැන් අපේ අද මාතෘකාව මේ වෙලාවේ අපි කතා කරන්න යන්නේ අකුරක් නිර්මාණය කිරීම. අකුරක් නිර්මාණය කිරීම. right. අපි බලමු කොහොමද කොරියානු හොඩියේ නීතිය අනුව අකුරක් නිර්මාණය කරගන්නේ කියලා. right. අකුරක් කියන එක ගත්තොත් කොරියානු හොඩියේ නීතිය අනුව කියනවා අකුරක් නිර්මාණය වෙන්න අනිවාර්ය කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. එකක් තමයි ව්‍යංජනයේ ශබ්දය. ඊළඟ එක ස්වරේ ශබ්දය. එතකොට මේ ව්‍යංජනයේ සහ ස්වරේ ශබ්ද කියන මේ දෙන්නගෙම ශබ්ද එකතු වුණාට පස්සේ අපි කියනවා අකුරක් නිර්මාණය වෙනවා කියලා කියනවා. අකුරක් නිර්මාණය වෙනවා. එතකොට මම ආයෙ පුතාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පුළුවන් ද ස්වරයකින් විතරක් අකුරක් හදන්න? බෑනේ. මම කිව්වා අකුරක් හදන්න අනිවාර්ය දෙන්නෙක් ඕනේ. කවුද දෙන්න? ව්‍යංජනයේ ශබ්ද සහ ස්වරේ ශබ්ද. දැන් තව සරලව පැහැදිලි කරොත් මේ අකුරක් හදනවා කියන එක මම එදිනෙදා ජීවිතේ උදාහරණයක් එක්ක පැහැදිලි කරන්න try එකක් දෙනවා. මොකක්ද කිරිකෝපි හදන එක. දැන් කිරිකෝපි ඔයාලා කවුරුත් බීලා ඇති. කිරිකෝපි එක හදන්න මොනවාද අවශ්‍ය වෙන්නේ? වතුරයි සීනි කියන එක අපි පැත්තකින් තිබ්බොත් අපිට අවශ්‍ය වෙන ප්‍රධාන ද්‍රාවණ දෙකක් කිරි සහ කෝපිනේ. කිරි සහ කෝපි. ඒතර කිරි කෝපි මේ දෙන්නම එකතු වුණාම මිශ්‍ර වුණාම අවසාන ප්‍රතිඵලය අපිට හැදෙනවා කිරිකෝපි. අවසාන ප්‍රතිඵලය හැදෙනවා කිරිකෝපි. එතකොට කිරිකෝපි කියන එක හැදෙන්නේ නැහැ කිරි විතරක් තිබිලා කෝපි නැති වුණොත්. අනිත් පැත්තට ගත්තොත් කෝපි තිබිලා කිරි නැති වුණොත් ඒත් කිරිකෝපි හැදෙන්නේ නැහැ. ඒතර කිරිකෝපි හදන්න මේ දෙන්නම අත්‍යවශ්‍යයි. ඒ වගේ අකුර කියන එක නිර්මාණය වෙන්න අනිවාර්යයෙන්ම මේ ව්‍යංජනයේ ශබ්ද සහ ස්වරේ ශබ්ද කියන මේ දෙන්නම අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ස්වරයකින් පමණක් අකුරක් හදා ගන්නත් බෑ. ව්‍යංජනයකින් පමණක් අකුරක් හැදෙන්නේ නැහැ. මේ දෙන්නම අනිවාර්යයි. right. එතකොට සරල උදාහරණයකින් මම තව පැහැදිලි කරවුත් මේ ක් අල්කයන්ද කියන ව්‍යංජනයේ ශබ්දෙට ආ කියන ස්වරේ ශබ්ද එකතු වුණාම අන්න අවසානයේ අකුරක් හැදෙනවා. මේ අකුරේ ශබ්දේ කා ක් ආ කා. ඊළඟට අල්සයන් කියන ව්‍යංජනයේ ශබ්දෙට ඌ කියන ස්වරේ ශබ්ද එකතු වුණාම අන්න අකුරක් හැදෙන අවසානයේදී මේ අකුරේ ශබ්දේ සු. මේ වගේ සෝ කියන අකුර කොහොමද අපි හදන්නේ? අල්සයන් කියන ව්‍යංජනයේ ශබ්දෙට ඕ කියන ස්වරේ ශබ්ද එකතු වුණාම අකුරක් හැදෙනවා සෝ. අපි කොහොමද හදන්නේ සී කියන අකුරේ ශබ්දේ? අල් සයන්න කියන ව්‍යංජනයේ ශබ්දෙට ඊ කියන ස්වරේ ශබ්ද එකතු වුණාම අන්න අකුරක් හැදෙනවා සී. ඔය ආකාරයෙන් තමයි ව්‍යංජන සහ මේ ස්වර මේ දෙකේම ශබ්ද එකතු වුණාම තමයි අකුර හදාගන්න පුළුවන්. right. අපි අනුමාත්‍රකාව බැලුවොත් අනුමාත්‍රකාවේ තියෙන මූලික ස්වරවල ශබ්දති අකුරු නිර්මාණය. මූලික ස්වරවල ශබ්දති අකුරු නිර්මාණය. right. එතන මේ මාතෘකාවේ තියෙනවා අපි මොකක්ද ඊළඟට කරන්න යන්නේ කියලා. ඔන්න අපි අකුරක් හදන විදිහ ඉගෙන ගත්තා. ව්‍යංජනයේ ශබ්ද සහ ස්වරේ ශබ්ද කියන මේ දෙකම අනිවාර්යයෙන්ම අවශ්‍ය අකුර හදන්න. ඊළඟට අපි යනවා මේ මූලික ස්වර ටිකක් පුතාලා දෙන්න පොඩ්ඩක් කලින් ඉගෙන ගත්තා නේ. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යු ඊ. මෙන්න මේ මූලික ස්වර 10 ශබ්ද තියෙන අකුරු 10ක් මට හදන්න ඕන. ඒ කියන්නේ ආ කියලා මූලික ස්වරයක් තියෙනවා. මේ ස්වරේම ශබ්ද තියෙන අකුරක් මට හදා ගන්න ඕන ආ කියලා. යා කියලා මූලික ස්වරයක් තියෙනවා. මේ යා කියන මූලික ස්වරේ ශබ්දෙම වෙනස් වෙන්නේ නැතුව ස්වරේ ශබ්දෙම මට අකුරට ගන්න ඕනේ යා කියලා. ඕ කියලා මූලික ස්වරයක් තියෙනවා. මේ ස්වරේ ශබ්දෙම වෙනස් වෙන්නේ නැති වෙන්න අකුරක් හදා ගන්න ඕනේ ඕ කියලා. අපි බලමු මේ විදිහට ඊ දක්වා කොහොමද මේ මූලික ස්වරවලම ශබ්ද දෙන අකුරු හදාගන්නේ කියලා. right. දැන් මම මෙතන මෙහෙම පළවෙනි මූලික ස්වරේ ශබ්ද ගත්තොත් ආ කියන එක. දැන් මේ මූලික ස්වරයක් මම දීලා තියෙනවා ආ කියලා නේ. මට මේ ස්වරේට මොන හරි ව්‍යංජන ස්වරේ කෙලින්ම අකුරක් කරන්න බෑ කියලා අපි කිව්වනේ නේ. ස්වරයකින් පමණක් අකුරක් හදාගන්න බෑ. මේ තියෙන ආ කියන ස්වරය. මේ තියෙන ආ කියන ස්වරය. මට ඕනේ මේ ස්වරේම ශබ්දේ තියෙන අකුර හදන්න ආ කියලා නේ. ඒක කොන්දේසි දෙකක්. එකක් තමයි අකුරක් හැදෙන්න ඕනේ. ඒතර අකුරක් හදන්න නම් මම දීලා තියෙන එක ස්වරයක් ආ කියන ස්වරේ. මේ ස්වරේ ශබ්ද වෙනස් වෙන්නත් බෑ. ඒක තමයි දෙවෙනි කොන්දේසි. අකුරක් හැදෙන්නත් ඕනේ. ස්වරේ ශබ්ද අකුරේට එන්නත් ඕනේ නේ. right. අපි බැලුවොත් එහෙනම් ස්වරයක් තියෙනවා නම් අකුරක් හදන්න අපි කවුද එකතු කරන්න ඕනේ? ව්‍යංජනයක් නේ. අපි පොඩ්ඩකට කලින් මූලික ව්‍යංජන 14ක් ඉගෙන ගත්තා. ක ග න ත ද ඔතන ඉඳන් 6 යන දක්වා මූලික ව්‍යංජන 14ක් ඉගෙන ගත්තා.
ඒ එක එක ගෙනල්ලා මෙතෙන් දාලා බලමු අපිට අවශ්‍ය මේ සොරේම ශබ්දේ තියෙන අකුර හදාගන්න පුළුවන්ද කියලා. පළවෙනි මූලික ව්‍යංජනය ගේන්නකො බලන්න ක කියන එක. එතන අල් කයනට ආ මේ ව්‍යංජනයේ ශබ්දේ සහ සොරේ ශබ්ද එකතු වුණාම අන්න අකුරක් හැදෙනවා කා කියලා. හැබැයි මට අවශ්‍ය වුණේ ආ කියන අකුර හදන්නනේ. එතන කා අකුර නෙමෙයි. ඉතින් මට කයන්න කියන ව්‍යංජනේ මේකට භාවිතා කරන්න බෑ. අපි ඊළඟ ව්‍යංජනය කියන කවුද න? අල් නයන්නට ආ. මොකක්ද හැදෙන්නේ? නා අකුර. නේ? ඒක හරියන්නේ නැහැ. ඊළඟ එක්කෙන තයන්න. අල් තයන්නට ආ තා. අන ආ අකුර හැදෙන්නේ නැහැ. ඊළඟ එක්කෙනා ගෙනත් දානවා. කවුද ලයන්න? අල් ලයන්නට ආ ලා. අල් මයන්නට ආ මා. අල් පයන්නට ආ පා. අල් සයන්නට ආ සා. ඔය විදිහට ඊට පස්සේ ශබ්දයන් නැති ව්‍යංජන පොඩ්ඩක් පැත්තකින් තියලා ඉතුරු ව්‍යංජන ටිකක් කතා කරොත් ඊළඟට තියෙන අල් ඡායනට ආ ඡා ඊළඟ මහ ප්‍රාණ අල් ඡායන මහ ප්‍රාණ අල් ඡායනට ආ ඡා මහ ප්‍රාණ අල් ඡායනට ආ khා tha pa ha ඔන්න අපි ව්‍යංජන 14 තිබිච්ච ව්‍යංජන 14 13ක්ම මේ ආ කියන ස්වරෙත් එක්ක එකතු කරලා අපි බැලුවා මේ ආ කියන අකුර හදාගන්න. අපිට ඒක කරගන්න බැරි වුණා. ඇයි මේ හැම ව්‍යංජනයකටම ක න එයාලටම ආවේනික වූ ශබ්දයක් තිබ්බා. අපි අර පැත්තකින් තිබ්බේ කවුද? මේ ශබ්දයන් නැති ව්‍යංජනයනේ. අන්න අපි එයා පොඩ්ඩක් එකතු කරලා බලමු. මොකක්ද වෙන්නේ කියලා. ශබ්දයක් නැති ව්‍යංජනයේට ආ කියන ස්වරය එකතු කරනවා. ඔන්න දැන් මේක ව්‍යංජනයක් මේක ස්වරයක්. මේ දෙන එකතු වුණාම අකුරක් හැදෙනවා. එහෙනම් අකුරේ ශබ්දය මොකද්ද? ඒත් ආමයි. ඇයි? අකුරේ ශබ්දෙත් ආම වෙන්න හේතුව. දැන් බලන්න මේ ව්‍යංජනයේට ශබ්දයක් නැහැ. නේ? ස්වරයට විතරයි ශබ්ද තියෙන්නේ. මේ දෙන එකතු වුණා කියලා වෙනම මේ ව්‍යංජනයේ ශබ්දයක් එන්නේ නේ. ඒ ශබ්දයක් නැති ව්‍යංජනයක් නේ. එතකොට ව්‍යංජනයේ ශබ්දයක් නැහැ. ස්වරයට විතරයි තියෙන්නේ. මේ දෙන එකතු වුණාම එන්නේ ස්වරේ ශබ්ද තමයි. ස්වරේ ශබ්දමයි අකුරට එන්නේ. අන්න ඒක නිසා මෙන්න මේ අවස්ථාවේදී අපිට පුළුවන් වුණා ශබ්දයක් නැති ව්‍යංජනේ ආ කියන ස්වරයට එකතු කරොත් අන්න අපිට පුළුවන් වුණා ආ කියන ස්වරේම ශබ්ද තියෙන අකුර හදාගන්න. අන්න ඒකෙන් අපි දැනගත් එක දෙයක් තියෙනවා මොකක්ද? හැමතිස්සෙම ස්වරයක ශබ්දයක් තියෙන අකුරක් හදන්න නම් අනිවාර්යෙන් කොරියානු හොඩියේ එකතු කරන්න ඕන ව්‍යංජනය කවුද? ශබ්දයක් නැති ව්‍යංජන. මේක තවමත් පැහැදිලි වුනේ නැත්තම් මම ආයෙ කිව්වොත්. ඔන්න මගේ අවශ්‍යතාවය තමයි අපේ අනුමාත්‍රකාවේ තියෙන මූලික ස්වරවල ශබ්ද ඇති අකුරු නිර්මාණය කියන්නේ. කියන්නේ මූලික ස්වරවල ආයා කියන මේ මූලික ස්වර ඊ දක්වා තියෙන මේ ස්වර 10 ශබ්දම තියෙන අකුරු ටිකක් හදාගන්න ඕනේ නේ. ඒතර අකුරක් හැදෙන්නේ ව්‍යංජනයේ ස්වරේ දෙන්නමත් ඕනේ. දෙවෙනි කොන්දේසි යනවා කියනවා. හැබැයි අකුරට තියෙන්නත් ඕනේ ස්වරේ ශබ්දෙම. ඔය දෙකම වෙන්න ඕනේ. ඒතර අපි බැලුවා අපි ඉගෙන ගත්ත මූලික ව්‍යංජන 14ක් තියෙනවා. මේ ආ කියන ස්වරෙත් එක්ක ව්‍යංජන 14 අපි එකතු කරලා ශබ්ද හදාගන්න බැලුවා නේ. අපි ක ගෙනල්ලා දැම්මා. අල් කයන්ට ආ කා වුණා. අල් නයන්ට ආ නා වුණා. අල් තයන්ට ආ තා. වගේ ශබ්ද තියෙන ව්‍යංජන 13ක් මූලික ව්‍යංජන 14 ශබ්ද තියෙන ව්‍යංජන 13ක් මේකත් එක්ක එකතු කරලා බැලුවා. හැබැයි අකුරු ටිකක් නම් හැදෙනවා. ඒ අකුරු වල ශබ්දේ ස්වරේ ශබ්දෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව ව්‍යංජනයේ ශබ්දයක් තිබිච්ච නිසා. ඊළඟ කොරියානු මොඩේ විශේෂත්වයක් තිබුණා. ව්‍යංජන කියලා දෙති පුතාට කිව්වා කොරියානු මොඩේ විශේෂත්වය තමයි අර ශබ්දයක් නැති ව්‍යංජනේ තියෙනවා. ඒක මොකටද අවශ්‍ය වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ? මොකක්ද මේ අවස්ථාව කියන්නේ? අපිට යම් කිසි වෙලාවක ස්වරේම ශබ්ද තියෙන අකුරක් හදා ගන්න නම් කොරියානු මොඩේ අනිවාර්යයෙන්ම භාවිතා කරන ව්‍යංජනේ කවුද? මේ ශබ්දයක් නැති ව්‍යංජනේ. ඒ ශබ්දයක් නැති ව්‍යංජනේට මොන හරි ස්වරයක් එකතු කරපු ගමන් ඒ හැදෙන අකුරේ ශබ්දෙත් ස්වරේ ශබ්දෙම නේ. උදාහරණයක් විදිහට පන්තිය ළමයි දෙන්නෙක් ඉන්නවා නේ. ඒතර මේ ළමයා ගොළුයි කතා කරන්න බැරි නම් මේ ළමයට විතරක් නම් කතා කරන්න පුළුවන්. ගුරුවරයා පන්තියේ නැති අවස්ථාවක කෑ ගැහුවොත් කෑ ගහන්න පුළුවන්. මේ කතා කරන්න පුළුවන් කෙනාට යාගේ ශබ්දය තමයි එළියට අපිට ඇහෙන්නේ. කතා කරන්න බැරි කෙනාගේ ශබ්දය ඇහෙන්නේ නැහැ. ඒ වගේ ශබ්ද පුළුවන් තරම් එකතු වීම තමයි වෙන්නේ නේ. ඒතර නිශ්ශබ්ද තැනකට මොන හරි ශබ්දයක් එකතු වෙච්ච ගමන් ඒ ශබ්ද තමයි අපිට ඇහෙන්නේ. උදාහරණයක නිස්කලංක තැනක මොන හරි වාහනයක හෝන් එකක් ගහුවොත් අපිට ඒ හෝන් එකේ ශබ්ද තමයි ඇහෙන්නේ. හැබැයි හිතන්නකෝ ගොඩාක්ම නාගරික ප්‍රදේශයක හෝන් එකක් ගහුවට හිතන්නකෝ කොළඹ කොටුවේ කියනතර හෝන් කීයක ශබ්ද ඇහෙනවා. අපිට අර මොන වාහනේ හෝන් එකද කියලා අඳුර ගන්න බෑ. අයියේ ශබ්ද එකතු වෙලා තියෙන්නේ. ඒ විදිහට මේ නිශ්ශබ්ද දෙයකට ශබ්දයක් තියෙන එක එකතු වෙච්ච ගමන් ඇහෙන්නේ මේ ශබ්ද තියෙන කෙනාගේ ශබ්ද තමයි එළියට ඇහෙන්නේ. ඒක නිසා තමයි මේ ශබ්දයන් නැති ව්‍යංජනයේට ආස්වර එකතු වුණාම ආ අකුරම
සොරේ ශබ්දෙම තියෙන අකුර හදාගන්න පුළුවන්. මේ විදිහට පිළිවෙලින් අපි බලමු යා සොරෙන් යා අකුර කොහොමද හදන්නේ, ඕ සොරෙන් ඕ අකුර කොහොමද හදන්නේ කියලා. මම පිළිවෙලින් යා සහ ඕ අකුරු තුන ලියනවා. ඊට පස්සේ පුතාලට පුළුවන් මේ ක්‍රමය අනුගමනය කරමින් ඉතුරු සොර 7ට අදාළ අකුරු 7 ලියන්න. අපි දැන් බැලුවොත් ඊළඟට මම යනවා දැන් යා කියන මූලික සොර. යා කියන මූලික සොරේම ශබ්ද තියෙන අකුරක් හදා ගන්න ඕන මට යා කියන. අපි කවුද එකතු කරන්න ඕනේ ව්‍යංජන? ශබ්දයක් නැති ව්‍යංජන. ශබ්දයක් නැති ව්‍යංජනයේ යා සොර එකතු කරාම අන්න හැදෙන අකුරක් ඒකත් යාමයි. ඇයි? මේ ව්‍යංජනයේ ශබ්දයක් තිබිච්ච නැති නිසා. ඊළඟට අපි ගත්තොත් ඕ කියන සොර. මට ඕනේ මේ සොරේම ශබ්ද තියෙන අකුර හදාගන්න. අපි කවුද එකතු කරන්න ඕනේ ව්‍යංජනේ? ශබ්දයක් නැති ව්‍යංජනේ. ශබ්දයක් නැති ව්‍යංජනයට ඔසොර එකතු කරාට පස්සේ හැදෙන අකුරේ ශබ්දෙ ඕම තමයි. right. දැන් මේ විදිහට පිළිවෙලින් මේ නෝට් එක ලියාගෙන ව්‍යංජන පෙළේ ව්‍යංජන ටික එකතු කිරීම පෙළේ හරි කෙලින් එකතු කිරීම ස්වර පෙළේ ස්වර අකුරු පෙළේ අකුරු ඔය විදිහට මේ ආ ස්වරේ ඉඳන් ඊ ස්වරේ දක්වා මේ ස්වරයේම ශබ්ද තියෙන මූලික ස්වර 10ෙම ශබ්ද තියෙන අකුරු 10 ලියන්න බලන්න. අපි ඊට පස්සේ බලමු හරි වැරදිද. අපි දැන් බලමු ඔයාලා ලියපු මේ මූලික ස්වරවල ශබ්ද තියෙන අකුරු 10යි මම ලියපු 10යි එක්ක බලමු මොනවාද හරි වැරදි කියලා. right. අපි මුලින්ම ලියුවා දැන් අපි මොකක්ද මේ කරන්නේ කියලා ආයෙ පැහැදිලි කරොත් අපි මේ ලියන්නේ මූලික ස්වරවලම ශබ්ද තියෙන අකුරු 10නේ. අපි මේ ශබ්දය නැති ව්‍යංජනයයි භාවිත කරන්නේ මේ අවස්ථාවේ. අපි දන්නවා කොරියානු හෝඩියේ අනිත් තියෙන ව්‍යංජන හැම එකකටම ශබ්දයක් තියෙනවා. ඒ ශබ්දයක් තියෙන ව්‍යංජනයේ ස්වරෙත් එක්ක එකතු වුණාම ඒ දෙකේ අතර ඒ දෙකේ ශබ්ද එකතු වෙලා එතකොට වෙනම ශබ්දයක් තියෙන අකුරක් තමයි නිර්මාණය වෙන්නේ. හැබැයි ශබ්දයක් නැති ව්‍යංජනයක් කියන එකක් තියෙනවා. මේ ශබ්දයක් නැති ව්‍යංජනයේට මොන හරි ස්වරයක් එකතු කරාට පස්සේ ඒ අකුරක් හැදෙනවා. ඒ ව්‍යංජනේ සහ ස්වරය එකතු වුණාම අපි කියන අකුරක් නිර්මාණය වෙනවා කියලා. අන්න එතකොට නිර්මාණය වෙන අකුරේ ශබ්දේ හැමතිස්සෙම ස්වරේ ශබ්දෙමයි ගන්න. හේතුව මේ ව්‍යංජනයේ ශබ්දයක් තිබිච්ච නැති නිසා. එතකොට ශබ්දයක් නැති ව්‍යංජනයේට පළවෙනි මූලික ස්වරයේ ශබ්දය ආ කියන එක භාවිතා කළා අපි අකුරක් හැදුවා ආ කියලා. ශබ්දයක් නැති ව්‍යංජනයේට යා කියන දෙවෙනි මූලික ස්වරය දාලා අපි යා කියන අකුර හැදුවා. ඊට ශබ්දයක් නැති ව්‍යංජනයේට ඕ ස්වරය දාලා ඕ අකුර උ විදිහට පිළිවෙලින් ඊ දක්වා මේ මූලික ස්වර 10 පිළිවෙලට ඊ දක්වා අපි ඔන්න අකුරු 10ක් ලියලා තියෙන මේ ශබ්දයක් නැති ව්‍යංජනයේත් එකතු කරලා. මේ බලන්න මේ ස්වරවල ශබ්දෙමයි අකුරු වලටත් ඇවිල්ලා තියෙන්නේ. හේතුව මේ අපි එකතු කරපු ව්‍යංජනයේ ශබ්දයක් නැති නිසා. දැන් ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ අපිට දැන් පුතාලට පේන ඇති බෝඩ් එකේ මෙතන හරි 5ක් තියෙනවා වැරදි 5ක් තියෙනවා. නේ? එතන මම ඊළඟට ඔයාලට කියලා දෙන්න යනවා මේ අකුරක් නිර්මාණය කිරීමේදී මූලික ස්වරයකට ව්‍යංජනේ අපිට කැමති පැත්තකට දාන්න බෑ. මට කැමති මේකට ඉස්සරහින් දාන්න, මට කැමති මේකට පැත්තෙන් දාන්න, උඩින් දාන්න, එහෙම දාන්න බෑ. ඊළඟට අපි ඉගෙන ගන්න යනවා කොරියානු හෝඩියේ මේ මූලික ස්වරත් එක්ක ඕනම ව්‍යංජනයක් මේ ශබ්දයක් නැති ව්‍යංජන විතරක් නෙවෙයි ඕනම ව්‍යංජනයක් එකතු වෙලා අකුරක් නිර්මාණය වීමේදී මේ ස්වරවලට ව්‍යංජනේ එකතු වෙන ප්‍රධාන පැති කීයක් තියෙනවද කියලා අපි ඉස්සරහට ඉගෙන ගන්න යනවා.
right කීයක් තියෙනවද කියලා ඔයාලට මම දැන් කිව්වොත් ප්‍රධාන පැති දෙකක් තියෙනවා. මූලික ස්වර වලට ව්‍යංජන එකතු වෙන ප්‍රධාන පැති දෙකයි තියෙන්නේ. එකක් ස්වරයේ ඉදිරියෙන් ව්‍යංජන එකතු වෙන අවස්ථාවක් තියෙනවා. අනිත් ස්වර පහට ව්‍යංජනේ උඩින් එකතු වෙනවා. එතකොට පළවෙනි අවස්ථාව ස්වරයේ ඉදිරියෙන් ව්‍යංජන එකතු වෙනවා. ඊළඟ අවස්ථාව තමයි ස්වරයේ උඩින් ව්‍යංජන එකතු වෙනවා. ඊළඟට අපිට දැනගන්න අවශ්‍ය කාරණාව එතන මොන ස්වර වලටද ව්‍යංජන ඉස්සරහින් එකතු වෙන්නේ? නැත්නම් ඉදිරියෙන් එකතු වෙන්නේ? නැත්නම් මොන ස්වර වලටද ව්‍යංජන උඩින් එකතු වෙන්නේ? අපි බලමු. දැන් මේකේ හරි වැරදි ටික බැලුවොත් උදාහරණ පේනවා. මේ ආ කියන මූලික ස්වරයට ව්‍යංජන එකතු වෙන්නේ ඉස්සරහින්නේ. අකුරක් නිර්මාණය වීමේදී මේ ආ කියන මූලික ස්වරයට ව්‍යංජන එකතු වෙලා තියෙන ඉස්සරහින්. යා කියන මූලික ස්වරයටත් ව්‍යංජන ඉදිරියෙන් තමයි එකතු වෙන්නේ. යා කියන ස්වරයටත් එහෙමයි, ඕ කියන ස්වරයටත් එහෙමයි, යෝ කියන ස්වරයටත් එහෙමයි, ඊ මේ ආයා ඕයෝ ඊ මේ මුල් හතර සහ අවසාන ඊ කියන ස්වරයට හැමතිස්සෙම අකුරක් හැදෙද්දී ව්‍යංජන එකතු වෙන්නේ කොහෙන්ද? ස්වරයට ඉදිරියෙන්. එහෙම නැත්නම් ඉස්සරහින්. හැබැයි මේ මැද තියෙන ස්වර පහ ගත්තොත් කවුද? ඕ, යෝ, ඌ, යු, මේ බලන්න මේ ස්වර වලට ව්‍යංජන කොහෙන්ද එකතු වෙන්නේ? ස්වරයට උඩින්. මේ ඕ කියන ස්වරයට ව්‍යංජනේ උඩින් එකතු වෙනවා. යෝ කියන ස්වරයට ව්‍යංජනේ උඩින් එකතු වෙනවා. ඌ කියන ස්වරයට ව්‍යංජනේ උඩින් එකතු වෙනවා. යු කියන ස්වරයට ව්‍යංජනේ උඩින් එකතු වෙනවා. කියන ස්වරයට ව්‍යංජනේ උඩින් එකතු වෙනවා. එතකොට ඔන්න දැන් අපි ඉගෙන ගත්තා මේ ශබ්දයන් ඇති ව්‍යංජනේ සමග මූලික ස්වර දාලා ස්වරේම ශබ්ද තියෙන අකුරු 10ක් අපි හැදුවා. ඊළඟට අපි ඉගෙන ගත්ත දේ තමයි මේ මූලික ස්වරත් එක්ක ඕනම ව්‍යංජනයක් එකතු වෙලා අකුරක් නිර්මාණය වීමේදී ප්‍රධාන පැති කීයකට ස්වරයට ව්‍යංජන එකතු වෙනවද කියලා අපි ඉගෙන ගත්තා. right. ඔය ටික තමයි මේ මාතෘකාවේ අපි අද ඉගෙන ගත්ත දේවල්. දැන් පොඩි නෝට් එකක් තියෙනවා මේක වැරදි අය මේක වැරදි කියලා දාගෙන ඉස්සරහින් හරි විදියට හදාගන්න මම පොඩි වෙලාවක් දෙනවා. ඊට පස්සේ මම පොඩි නෝට් එකක් කියනවා පුතාලට පුළුවන් එක ලියා ගන්න. දැන් පොඩි නෝට් එකක් තියෙන පුතාලා ලියා ගන්න මෙහෙම. ලියන්න මූලික ස්වර සමග ව්‍යංජන එකතු වී මූලික ස්වර සමග ව්‍යංජන එකතු වී අකුරක් නිර්මාණය වීමේදී එම මූලික ස්වර වලට ව්‍යංජන එකතු වෙන ප්‍රධාන පැති දෙකක් තිබේ. කියලා යටින් අංක 1 දාලා ලියන්න. ස්වරයට ඉදිරියෙන් ව්‍යංජනය එකතු වන අවස්ථාව. කියලා යටින් මෙන්න මේ ස්වර පහ ලියාගන්න. මේ ස්වර පහ යටින් ලියාගන්න. आ, या, ओ, यो, ई. right. මේක යටින් ලියාගෙන මෙහෙම ලියන්න. අකුරක් නිර්මාණය වීමේදී ඉහත මූලික ස්වර පහට ඕනෑම ව්‍යංජනයක්
ඕනෑම ව්‍යංජනයක් ස්වරයට ඉදිරියෙන් එකතු වේ. ස්වරයට ඉදිරියෙන් එකතු වේ. ස්වරයට ඉදිරියෙන් එකතු වේ කියලා උදාහරණ කියලා මේ ටික ලියා ගන්න. මේක යටින් ආ යා ඔ යෝ ඊ මේ බලන්න ස්වරයට ඉදිරියෙන් මේ ස්වර පහට ඕනම අකුරක් හදාද්දී ඕනම ව්‍යංජනයක් එක්ක මේ ස්වර පහට මේ බලන්න ව්‍යංජන ඉදිරියෙන් එකතු වෙයි. right උදාහරණ කියලා මේ පහ ලියාගමු. උදාහරණ කියලා මේ පහ ලියාගමු. right ඊට පස්සේ අංක 2 දාලා අලුත් පේලයක අංක 2 දාලා ලියන්න. ස්වරයට උඩින් ව්‍යංජන එකතු වන අවස්ථාව. ස්වරයට උඩින් ව්‍යංජන එකතු වන අවස්ථාව කියලා යටින් මෙන්න මේ ස්වර පහ ලියාගන්න. ස්වරයට උඩින් ව්‍යංජන එකතු වන අවස්ථාව කියලා මේ ස්වර පහ ලියාගන්න. right ඊට පස්සේ මේක යටින් ලියන්න මෙහෙම අකුරක් නිර්මාණය කිරීමේදී ඉහත මූලික ස්වර පහට ඕනෑම ව්‍යංජනයක් ස්වරයට උඩින් එකතු වේ කියලා ලියලා උදාහරණ විදිහට මේ පහ යටින් ලියාගන්න. උදාහරණ කියලා මේ ස්වර පහ ලියාගන්න. මේ බලන්න ඔයාලට පේනවා ඇති මේ ස්වර පහට ඕනම ව්‍යංජනයක් එකතු වෙලා අකුරක් හදද්දී මේ ස්වරයට උඩින් තමයි ව්‍යංජනය එකතු වීම සිදු වෙන්නේ. right ඔය ටිකත් ලියාගන්න. right අපි දැන් යනවා එකෙන් පස්සේ මේ අපි ඉගෙන ගත්ත මූලික ස්වර 10 සහ මූලික ව්‍යංජන 14 අපි මේ දෙකම ඉගෙන ගත්තා. මේ දෙක එකතු කළා අකුරු හදන්න යනවා. අපි ඉගෙන ගත්ත මූලික ස්වර 10 සහ ව්‍යංජන 14 එකතු කළා අකුරු හදන්න යනවා. පොඩි වගුවක් ඉස්සරහට මම කතා කරන්න යනවා. එතකොට මේ වගුවේ මම කයන්න සහ නයන්න දක්වා කොටස් ටික සම්පූර්ණ කරනවා. එතනින් පස්සේ ඊටු ටික කොරියන් අකුරු සායකේ සිංහල ශබ්දය උච්චාරණ ශබ්දය පුතාලා අනිවාර්යෙන්ම පුළුවන් තරම් ඔයාට 25 පාරක්ද 30 පාරක්ද ඔයාගේ මතකයට එනකම්ම මේ වගුව අනිවාර්යෙන්ම ලියලා කටපාඩම් කරගන්න අවශ්‍යයි. මොකද අකුර දැක්ක ගමන් කොරියන් අකුර දැක්ක ගමන් ඒ ශබ්දේ මතක නැත්නම් ඔයාට හොඩිය උරුණාට පස්සේ කොරියන් කියවීමේ හැකියාව නැති වෙනවා. ඒතර ඒ නිසා ඉක්මනට කියව ගන්න පුළුවන් වුණොත් ඊටු කොටස් අපිට ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මේ වගුව අනිවාර්ය ඔයා ලියලා තනියම ලියලා වගුව 10 පාරක් 15 පාරක් එහෙමත් බැරි නම් 25 පාරක් 30 පාරක් හරි ලියලා මේක අනිවාර්යෙන් මේ අකුරු ටික ටක් ගාලා ඔළුවට දා ගන්න ඕන. දැකපු ගමන් ශබ්දේ මතක් වෙන විදියට. රයිට් අපි දැන් බලමු.
අපි මේ වගුව කොහොමද පුරවන්නේ කියලා. රයිට්. දැන් හොඳට බලන්න. රයිට්. දැන් බලන්න මේ වගුව මේ පැත්තෙන් වමේ ඉඳන් දකුණට අපිට 11ක් අවශ්‍යයි. 11. නේ? ඊළඟට උඩ ඉඳන් පහළට 15ක් අවශ්‍ය වෙන මේ මුල් එක ඇරලා නේ පළවෙනි කොටුව ඇරලා ඉතුරු ටිකට 14ක් ඕන. මේක ලියන ගමන් ගහගන්න පුළුවන්. මේ පැත්තට 11ක් ගහගන්න ඒකේ පළවෙනි එක ඇතැරලා එතනින් පස්සේ දෙවෙනි එකේ ඉඳන් ආ කියන මූලික ස්වර ඉඳන් පිළිවෙලට යා ඕ යෝ ඌ යු ඊ ඔය දක්වා අපිට තීරු 11ක් අවශ්‍ය වෙනවා. මේක ඇරලා 10ක් අවශ්‍යයි. හරිනේ? රයිට්. දැන් අපි මොකක්ද කරන්නේ? මේ අපි අර කලින් ඉගෙන ගත්ත මූලික ස්වර සහ මේ පළවෙනි මූලික ව්‍යංජනේ ක නැත්නම් අල්කයන් එකතු කරලා අපි අකුරු ටිකක් හදන්න. රයිට්. අපි බලමු. අපි ඉගෙන ගත්ත ක්‍රම දෙකක්, පැති දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි අපි ස්වර පහකට අපි ඉගෙන ගත්තා ආ යා ඕ යෝ ඊ. මෙන්න මේ ස්වර පහට අකුරු හදද්දී ඕනම ව්‍යංජනයක්, ශබ්දයක් නැති ව්‍යංජන විතරක් නෙවෙයි ඕනම එකක් මේ ස්වර පහට එකතු වෙන්නේ අපි කිව්වා ස්වරයට ඉදිරියෙන් කියලා. ඊළඟට මේ මැද තියෙන ඕ යෝ ඌ යු මේ ස්වර පහට අපි කිව්වා ඕනම ව්‍යංජනයක් එකතු වෙන්නේ ස්වරයට උඩින් කියලා. ඒ විදිහට ඒක මතක තියාගෙන අපි මේ වගුව සම්පූර්ණ කරන් බලන්න. right. අපි ගත්තොත් මේ ආ කියන ස්වරය. ආ කියන ස්වරයට ව්‍යංජන එකතු වෙනවා කියන මොන පැත්තෙන්ද? ස්වරයට ඉදිරි. යා කියන ස්වරය ගත්තොත් මේ යා කියන ස්වරයට ව්‍යංජන එකතු වෙන්නේ ස්වරයට ඉදිරියෙන් කියලා අපි කිව්වා. ඕ කියන ස්වරයට ව්‍යංජනේ ඉදිරියෙන් එකතු වෙනවා නේ. යෝ කියන ස්වරයට ව්‍යංජනේ ඉදිරියෙන් එකතු වෙනවා. ඊ කියන ස්වරයටත් ව්‍යංජනේ මේ වගේ ඉදිරියෙන් එකතු වෙනවා. හැබැයි මේ ඕ කියන ස්වරයට ව්‍යංජනේ ඉදිරියෙන් නෙවෙයි එකතු වෙන්නේ කොහෙන්ද? ස්වරයට උඩින් මේ විදිහට. යෝ කියන ස්වරයට ව්‍යංජනේ මේ විදිහට උඩින් එකතු වෙනවා. ඌ කියන ස්වරයට ව්‍යංජනේ මේ විදිහට උඩින් එකතු වෙනවා. යෝ කියන ස්වරයට ව්‍යංජනේ මේ විදිහට උඩින් එකතු වෙනවා. කියන ස්වරයට ව්‍යංජනේ මේ විදිහට උඩින් එකතු වීම කරනවා. ඔන්න මම ආයෙ කිව්වොත් අපි දැන් මොකක්ද මේ කරේ? මේ මූලික ස්වර 10ත් එක්ක මේ පළවෙනි ව්‍යංජනේ, පළවෙනි මූලික ව්‍යංජනේ එකතු කරලා අකුරු 10ක් හැදුවා. ඒ අකුරු 10 හදද්දි මතක තියාගන්න දේ තමයි මේ එක් එක් ස්වර වලට ව්‍යංජනේ මොන පැත්තටද එකතු වෙන්නේ. අපි කතා කරා ආ, යා, ඕ, යෝ සහ ඊ. මේ ස්වර වලට ව්‍යංජනේ ස්වරයට ඉදිරියෙන් තමයි එකතු වෙන්නේ. මේ ස්වරයට ඉදිරියෙන් ව්‍යංජනේ එකතු වෙන්නේ. හැබැයි ඕ යෝ ඌ යු මේ ස්වර වලට ව්‍යංජන එකතු වෙන්නේ ස්වරයට උඩින්. ඔන්න ඔය විදිහට කොරියන් අකුරු ලියාගත්තා නම් අපි දැන් බලමු මේකේ ශබ්ද කොහොමද ශබ්ද කරන විදිය. මේ කොරියන් අකුර කොහොමද ශබ්ද කරන්නේ කියලා බලමු. දැන් මේ ව්‍යංජනයේ ශබ්දය අල්කයන්නේ උක්. ස්වරයේ ශබ්දය ආ. අල්කයන්නට ආ. අල්කයන්නට ආ කියන මේ ශබ්ද දෙක එකතු වුණාම අන්න අකුරක් හැදෙනවා. මේකේ ශබ්දේ කා. අල්කයන්නට ආ කා. දැන් මේ බලන්න ඊළඟ එක ව්‍යංජනයේ ශබ්දය අල්කයන්න, ස්වරයේ ශබ්දය යා. අල්කයන්නට යා. මොකක්ද අකුරේ ශබ්දේ? ක්‍යා ක්‍යා ක්‍යා. අල්කයන්නට ඕ. මොකක්ද අකුරේ ශබ්දේ? හෝ. අල්කයන්නට යෝ. නේ? මොකක්ද අකුරේ ශබ්දේ? කියෝ. අල්කයන්නට ඕ. මොකක්ද අකුරේ ශබ්දේ? කෝ. අල්කයන්නට අල්කයන්නට යෝ. අකුරේ ශබ්ද මොකක්ද එන්නේ? කියෝ. අල්කයන්නට ඌ කූ. අල්කයන්නට ස්වරේ ශබ්දේ යූ. ඒතර අකුරේ ශබ්ද එනවා කියු. අල්කයන්න කියන ව්‍යංජනයේට කියන ස්වරේ අන්න එකතු වුණාම අකුරේ ශබ්දේ ක නේ. අල්කයන්න කියන ව්‍යංජනයේ ශබ්දෙට ඊ කියන ස්වරේ ශබ්ද එකතු වුණාම අකුරේ ශබ්ද එනවා කී කියන. නායි මම නැවත කිව්වොත් දැන් මේ මොකද අපි කරන්නේ? මේ මූලික ස්වර 10ත් එක්ක පළවෙනි මූලික ව්‍යංජන එකතු කරලා අකුරු ටික ලියුවා. අකුරු ටික ලියලා ඒ වගේ ශබ්ද ටික තමයි දැන් මේ ලිව්වේ. ආයෙ බැලුවොත් කොහොමද ශබ්ද ලියන්නේ කියලා මේ ව්‍යංජනේ හැමතිස්සෙම හල් කරගන්න ඕන. අල් කයන්නට ස්වරය ආ. අල් කයන්නට ආ කා. අල් කයන්නට යා ක්‍යා ක්‍යා. අල් කයන්නට ඕ කෝ. අල් කයන්නට යෝ කියෝ. අල් කයන්නට ඕ කෝ. අල් කයන්නට යෝ කියෝ. අල් කයන්නට ඌ කූ. අල් කයන්නට යූ කියු. අල් කයන්නට ක. අල් කයන්නට ඊ කි. ඔන්න ඔය ආකාරයෙන් මේකේ ශබ්ද ටික ලියුවා. අපි දැන් බලමු නයන්න. ඔය විදිහට දෙවෙනි ව්‍යංජනේ
කොහොමද මේ නයන්න මේ වගේ කොරියන් අකුරු ටික සහ ඒ වගේ ශබ්ද ටික බලමු. මුලින්ම අකුරු ටික ලිව්වොත් ආ කියන ස්වරයට ඕනම ව්‍යංජනයක් ඉස්සරහින් එකතු වෙනවනේ. යා ස්වරයටත් ඒ විදිහට. ඕ ස්වරයටත් ඒ විදිහට. යෝ ස්වරයටත් ඒ විදිහට. නේ? ඊ ස්වරයටත් ඒ වගේ ඉදිරියෙන් එකතු වෙනවා. ඊට ඕ කියන ස්වරයට ව්‍යංජනේ උඩිනුත් යෝ කියන ස්වරයට ව්‍යංජනේ උඩිනුත් ඌ වලටත් ව්‍යංජනේ උඩින් යු වලටත් උඩින් අ වලටත් උඩින්. right. දැන් මේකේ ශබ්ද ටික අපි ලියාගෙන ගියොත් අල් නයන්නට ආ මොකක්ද මේ නා අල් නයන්න කියන ව්‍යංජනයේට යා කියන ස්වරේ මේකේ අකුරේ ශබ්දේ නයා මේක වුණා අපිට සංධි කරලා මේ විදිහට ලියා ගන්නවත් පුළුවන්. අල් නයන්නට ඕ නෝ අල් නයන්නට යෝ නියෝ නේ අල් නයන්නට ඕ නෝ අල් නයන්නට යෝ නියෝ අල් නයන්න කියන ව්‍යංජනයට ඌ කියන ස්වරේ නූ අකුරේ ශබ්දේ නූ නේ අල් නයන්න කියන ව්‍යංජනයට ස්වරේ ශබ්දේ යු අකුරේ ශබ්දේ නියු අල් නයන්න කියන ව්‍යංජනයේ ශබ්දයට ස්වරේ ශබ්දේ අකුරේ ශබ්දේ න අල් නයන්න කියන ව්‍යංජනයට ස්වරේ ශබ්දේ ඊ ඒතර අකුරේ ශබ්දේ නෝ නී ඔන්න ඔය විදිහට අපි ඊළඟ එකක් ලියමු නේ කයන්න සහ නයන දැන් මේක හල් නොකරොත් බලන්න නයන්නට යා නයා නයන්ට යෝ නයෝ ඒකින්ද එහෙම ලියන්න එක වැරදි අපි හැමතිස්සෙම මේ ව්‍යංජනේ හල් කරන්න ඒතර අල් කයන්නට ආ කා අල් නයන්ට ආ නා ඒ විදිහට ඉස්සරහට ලියන හැම ව්‍යංජනේම ඔය මහා ප්‍රාණ ව්‍යංජනත් හල් කරලා තමයි මේකට යෙදීම සිදු කරන්න ඕනේ. එතකොට තමයි නිවැරදි උච්චාරණය අපිට ලබා ගන්න පුළුවන්. right. මේ ටික ලියාගෙන ඉතුරු මේ වගුව ඉතුරු ටිකත් සම්පූර්ණ කරන්න. ඒකෙන් පස්සේ අපි බලමු ආගේ හරි වැරදි කොහොමද තියෙන්නේ කියලා. right.